අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. අපි අද බෞද්ධ සංස්කෘතිය විෂයේ පැවිදි ජීවිතයේ ආශ්‍රිත සිරිත් විරිත් පාඩමේ ආගන්තුක සත්කාරය පිළිබඳ සිරිත් විරිත් පිළිබඳව සාකච්ඡා කරා. ආගන්තුක සත්කාරය කියන්නේ කුමක්ද? ආගන්තුක සත්කාරය කියන එක දරුවනේ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ. අපි දන්නවා අපේ සමාජයේ හරිම ප්‍රකට දෙයක් තමයි මේ ආගන්තුක සත්කාරය. මොකද පෙරදිග විශේෂයෙන්ම පෙරදිග ලෝකයේ මේ ආගන්තුක සත්කාරයට ආසියාවේ මිනිස්සු හරි ප්‍රකට බව ඒක මුළු ලෝකෙම දැනගෙන හිටපු කාරණයක්. අනාදිමත් කාලෙක ඉඳලා අපේ රටට විදේශීය පුද්ගලයෝ රටට ආව ගියා. ඒ ආව ගියපු අය අපේ රටේ තිබුණු විශේෂ ගුණයක් විදිහට දක්වලා තිබුණේ මේ ආගන්තුක සත්කාරය. අපි දන්නවා රොබර්ට් නොක්ස් කියන ඉංග්‍රීසි ජාතික පුද්ගලයා ඔහුගේ එදා හෙළදිව කියන ග්‍රන්ථයේ ඔහු සඳහන් කරන විශේෂ කාරණයක් තමයි මේ ආගන්තුක සත්කාරය. ඒතර ආගන්තුක සත්කාරය කොයිතරම් වැදගත්ද කියනවා නම් ඒක බුදුදහම විශේෂයෙන් අගය කරන කාරණයක්. අපි පුද්ගලයෝ හැටියට සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ මේ සත්ව විදිහට අපිට විශේෂයෙන් මේ ආගන්තුක සත්කාරය වැදගත් වෙනවා. මොකද හේතුව මේ ආගන්තුක සත්කාරයෙන් තොරව මනා සමාජ පැවැත්මක් අපිට පවත්වාගෙන යන්න බෑ. විශේෂයෙන්ම අපි සමාජයේ එකිනෙකා හා බද්ධව සහයෝගයෙන් තමයි ජීවත් වෙන්නේ. මිනිසා කියන සත්වයා අනිත් අයට වඩා වෙනස්. ඒ වෙනස් වෙන එක දෙයක් තමයි ඔහුගේ තියෙන මානව ධර්මතා. මානව ධර්මතා අතර වැදගත්ම ගුණයක් තමයි මේ ආගන්තුක සත්කාරය. ආගන්තුක කියලා කියන්නේ නේද? අලුතෙන් තමන්ගේ තැනට පැමිණෙන කෙනෙක් තමයි ආගන්තුක කියන්නේ. ඒ කියන්නේ නිතර තමන් එක්ක වාසය නොකරන කෙනෙක් තමන් වාසය කරන තැනට තමන්ගේ නිවසට වෙන්න පුළුවන්. මේක අපි පැවිදි ජීවිතය ආශ්‍රිතව සාකච්ඡා නිසා පන්සල ආරාමයට වඩින අලුත් හාමුදුරු නමක් වෙන්න පුළුවන්. අන්නේ අලුතෙන් පැමිණෙන කෙනාට අපි දක්වන සහයෝගය පිළිගැනීම නේද? අන්නේ කාරණේ තමයි මේ ආගන්තුක සත්කාරයේ යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ආගන්තුක සත්කාරය පිළිබඳ සිරිත්තිරි. ආගන්තුක සත්කාරයට පැරණි ඉන්දීය සමාජයේ උසස් තැනක් හිමි වෙලා තිබුණා. පැරණි ඉන්දීය සමාජය කියලා කියන්නේ වෛදික සමාජය. ඉන්දියාවේ මේක වෛදික යුගයේ ඉඳලා අපිට අඳුර ගන්න පුළුවන් මේ ආගන්තුක සත්කාරය. වෛදික යුගයේ ඉඳලා. මේ බෞද්ධ සිරිත් විරිත් වල පදනම ඇත්තටම ගොඩනැගෙන්නේ වෛදික යුගයේ ඉඳලා. වෛදික සිරිත් විරිත් වල පදනම බලපන්. අපි විවාහ මංගල උත්සව ගත්තත් ඒ දේවල් වලට ප්‍රධාන වශයෙන් මේ චාරිත්‍ර ධර්ම වලට මේ වෛදික සිරිත් විරිත්, වෛදික ආචාර ධර්ම, වෛදික අවතුම් පැවතුම් බලපාලා තිබෙන. ඒතර වෛදික යුගය ඊටාම වැදගත් වෙනවා. වෛදික සමාජයේ උසස් තැන මේ යොමු වෙලා තිබිනු එක. ඒතකොට ආගන්තුක සත්කාරය පැරණි ඉන්දීය සමාජයේ විශේෂයෙන්ම තිබුණු දෙයක්. ඒතකොට මේක බෞද්ධ සමාජයටත් මේක පැමිණෙනවා. ඒතකොට ආගන්තුකයා නම් අන්‍ය තැනක සිට පැමිණි තැනැත්තා. අනික නිර්වචනය අපේ දරුවෝ මතක තබා ගන්න. කවුද ආගන්තුකයා කියලා කියන්නේ? කවුද ආගන්තුකයා? අන්‍ය තැනක සිට පැමිණි තැනැත්තා. අන්‍ය තැනක් කියලා කියන්නේ වෙනත් තැනක ඉඳලා පැමිණෙන තැනැත්තාට තමයි අපි කියන්නේ ආගන්තුකයා. ඒතර ආගන්තුකයා නම් අන්‍ය තැනක සිට පැමිණි තැනැත්තා ආගන්තුකයා. ඒතර ආගන්තුකයාට සලකන එක මානව ධර්මයක්. ඒක බෞද්ධ සමාජයේ, භික්ෂු සමාජයේ විශේෂයෙන් දකින්න ලැබෙන දෙයක්. පන්සලෙන් අපි සිරිත් විරිත් ඉගෙන ගන්න දරුවනේ. අපි ගොඩක් සිරිත් විරිත් ඉගෙන ගන්නේ පන්සලෙන්. ආගන්තුක වත කියලා එකක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා. විනය පිටකේ ආගන්තුක වතක්. මොකද වත් 14ක් තියෙනවා. වත් 14 එකක් තමයි ආගන්තුක වත. ආගන්තුක වත.
එතකොට මේ ආගන්තුක වත භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු අනුදැන වදාරපු එකක්. අනුදැන වදාරපු එකක්. එතකොට ආගන්තුක සත්කාරය විශේෂයෙන්ම මේ විනීම් පවා දක්වලා තිබෙන කාරණයක්. එතකොට භික්ෂුන් වහන්සේ නමක් වාසය කරන ආරාම අපි කිව්ව මුල් කාලේ නම් දරුවනේ හිම ආරාම තිබුණේ නැහැ. මුල් කාලේ තිබුණේ සංචාරක ජීවිතයක්. නේද? භික්ෂුන් වහන්සේලා ඒ තැනින් ධර්ම ප්‍රචාරය වැඩියා. මුල් කාලේ එහෙමයි තිබුණේ. අපි දන්නවා තුඩිත චාරිකා, අතුඩිත චාරිකා විදිහට බුදුහාමුදුරුවෝ ධර්ම ප්‍රචාරය වැඩියා. වැඩිලා වස්තුම් මාසයේ තමයි එක තැනක දීර්ඝ කාලයක් වාසය කරේ වස්තුම් මාසය. ඒ වස්තුම් මාසය තමයි එක තැනක වාසය කරලා හිටියේ. අනිත් කාල සෑම එකක්ම භික්ෂුන් වහන්සේලා ඒ තැනින් ඒ ජනපදවලට නේද මධ්‍ය මණ්ඩලයේ පුරාම ධර්ම ප්‍රචාරය වැඩියා. අපි දැන් පළමු රහත් 69ත් ධර්ම ප්‍රචාරය යනකොට ඒ ජනපදවල අයට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ පණිවිඩය මේ දහම් පණිවිඩය අරගෙන තමයි යන්නේ. එතකොට මේ චාරිකාවේ ගියපු භික්ෂු සම්ප්‍රදාය ක්‍රමිකව ආරාමී සම්ප්‍රදායක් බවට ගොඩනැගෙනවා. ආරාමී සම්ප්‍රදාය. ආරාමීය සම්ප්‍රදාය ආරාමයේ මුල් කරගත් සම්ප්‍රදාය බවට ගොඩනැගෙනවා. ඒතර ආරාමයේ පදනම් කරගෙන ආරාමයේ වාසයක ආරාමයක් තුල වාසය කරන තැනට එනවා. ඒතර ආරාමික සම්ප්‍රදාය ගොඩනැගීමත් එක්ක තමයි මේ ආගන්තුක වත කියන එක ප්‍රධාන වශයෙන්ම ගොඩනැගෙන්නේ. ආරාමික සම්ප්‍රදායත් එක්ක. ඒතර ආරාමයක් තුල වාසය කරන්න ගත්තාම ඒ ආරාමයට පරිබාහිරව පැමිණෙන කෙනා ආගන්තුක වෙනවා. අන්‍ය තැනක ඉඳලා පැමිණෙන කෙනා වෙන තැනක ඉඳලා එනවා. ඒක වෙන ආරාමයකට හාමුදුරුවමක් වෙනත් ප්‍රදේශයකට චාරිකාව යනකොට ඒ හරහා යනකොට ඒ පන්සලේ නවාතැන් ගන්න එන්න පුළුවන්. ඒතර ඒක ආරාමය. ඒතර ආරාමයේ කෙනා ආගන්තුක භික්ෂුවක්. ඒතර ආගන්තුක භික්ෂුව සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාපිළිවෙල විනය හඳුන්වන්නේ ආගන්තුක වත. මොකක් කියලා හඳුන්වන්නේ? ආගන්තුක වත. ඒතර ආගන්තුක වත හරි වැදගත්. ආගන්තුක වතේදී දරුවනේ ආගන්තුක භික්ෂුවක් වඩිනකොට ආරාමීය භික්ෂුව, නේවාසික භික්ෂුව ඒ වඩින ආගන්තුක භික්ෂුවට වඩා බාලයි නම් පැවිද්දෙන් හිම වැඩිමල් භික්ෂුවක් නම් වඩින්නේ ඉදිරි මගට ගිහිල්ලා ඒ පාත්‍ර සිවුරු පිළි අරගෙන වැඳලා ඒ දේවල් අරගෙන එනවා. ආගන්තුක භික්ෂුව බාල භික්ෂුවක් නම් අපි සාමාන්‍යයෙන් පැවිදි සම්ප්‍රදායේ භික්ෂුවකගේ වැඩිමල් බව බලන්නේ පැවිදි උපසම්පදාව. ඒතර වස් ගානෙන් තමයි. එතකොට අපිට පේනවා මේ හාමුදුරුවෝ වැඩිමල් හාමුදුරුවමක් නම් විහාරයේ වැඩ ඉන්නේ. ඒ හාමුදුරුවන්ට ආගන්තුක හාමුදුරුවෝ වැඳලා නමස්කාර කරලා කටයුතු කරනවා. හාමුදුරුවෝ කීප නමක් කියනවා නම් එහෙත් එහෙම. එතකොට ආගන්තුක භික්ෂුවක් වැඩම කරාම වැඩිමල් හාමුදුරුවමක් නම් පෙරමගට ගිහිල්ලා පිළි අරගෙන වැඳලා පිළි අරගෙන පාත්‍ර සිවුරු ගන්න. අරන් ඒ බර නිදහස් කරනකොට ඒ බහන්න අරගන්න. අරගෙන උන්වහන්සේ වැඩම කරවගෙන ඇවිල්ලා ආසනයක් පිළියෙල කරලා දීලා ඒ දැහැටි ගිලම්පස තිබේ නම් ඒවා පිළිගන්වලා අඩුම තරමේ පෑන්වත් පිළිගන්වන එක කරන්න ඕන. පෑන් පූජාව කරනවා. ඒ ගමන් වෙහෙස නිවන්න. පෑන් පූජාවත් කරන්න ඕන. ඒ පෑන් පූජාව එහෙම කරලා ගමන් වෙහෙස නම් ඒ පවන් සැලීම් ආදී දේවල් සිද්ධ කරනවා කියලා අපේ විනයේ තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ දීර්ඝ ගමනක ඉඳලා ආපු ආගන්තුක භික්ෂුවට ඒ සැලකිලි සම්මාන කරලා ඒ භික්ෂුව වැඩිමල් භික්ෂුවක් නම් ඒ වැසිකිලි කැසිකිලි තියෙන තැන් පෙන්වලා ඒත් එක්කම ටිකක් වැඩි වෙලාවක් නවාතැන් ගන්න නම් ආවේ. අපි හිතමු දවසක් දෙකක් ඉන්නව නම් ආවේ කුටියක් පවරලා ඒ කුටිය බාර දීලා කටයුතු කරන්න ඕන. බාල භික්ෂුන් වහන්සේ නමක් නම් වැඩි විහාරයේ වැඩ ඉන්නේ වැඩි භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්න ආසනෙම ඉඳලා අහවල් තැන්වල අහවල් ස්ථානයේ වැසිකිලි කැසිකිලි තිබෙනවා. මෙන්න මේ කුටිය බාර ගන්න කියලා ඒ ආසනෙ ඉඳලා මේ කටයුතු පවරන්න පුළුවන්. අන්න ඒ විදිහේ වැඩපිළිවෙල මේ ආගන්තුක වත සම්බන්ධව තිබෙනවා. ඒතර ආගන්තුක වතේදී වැදගත්ම වෙන දෙයක් තමයි එන ආගන්තුක භික්ෂුව ගෞරවයෙන් පිළිගැනීම.
සිනාමුසු මුහුණින් පිළිගැනීම. මොකද බුදුහාමුදුරුවොත් තමන් වහන්සේ බැහැ දකින්න එන අයත් එක්ක පළවෙනි පුබ්බභාසි. පුබ්බහාසි නේද? පළවෙනි hina වෙනවා. ඔය පුබ්බභාසි පළමුව කතා කරනවා. බලන්න බුදුහාමුදුරුවෝ තිබිච්ච ගුණය. බුදුහාමුදුරුවන්ට තිබුණානේ. මම බුදුරජාණන් වහන්සේ මාව බලන් දෙන්නේ. ඔබලා පළවෙනි hina වෙන්න, ඔබලා පළවෙනිම කතා කරන්න ඕනේ. එහෙම තිබුණේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පළවෙනි පුබ්බහාසි සිනාවකින් සංග්‍රහ කළා. ඊළඟ පුබ්බභාසි අපි පෙරදිග සංස්කෘතියේ මේ සිනහව ඕනෑම කෙනෙක් දැක්කහම පළවෙනිම අපි ආගන්තුක සත්කාරය දක්වන්නේ සිනහව. hina වීමෙන්. නේද? ඒක ලංකාවේ තිබුණු ඉතාම වටිනා ගුණයක්. සිනහවෙන් පිළිගන්න. සිනහවෙන් පිළිගන්න. ඒතර ඒ ප්‍රියමනාප ස්වરૂපය ප්‍රිය උපදවන පරිදි නේද? තව කෙනෙක්ගේ සිත පැහැදෙන පරිදි කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒතර ආගන්තුක සත්කාරයේ පළවෙනි පිළිගැනීම හරි වැදගත් දෙයක්. ඒ පිළිගැනීම ආචාර සමාචාර ක්‍රමය. විශේෂ ජපානයේ වගේ රටවල් වලට ගිහින් බලලා ආචාර සමාචාර ක්‍රම ඉතාම දියුණුයි. පෙරදිග ජපානයේ වගේ රටවල් වල ඒ ආචාර සමාචාර ක්‍රම හරි දියුණුයි. ඕනම කෙනෙක් ශීර්ෂය නමලා නේද? ඉතාම ගෞරව පූර්වස්වරව ඉතාම ලගන්නාසුළු පරිදි තමයි පිළිගන්නේ. හරි ලගන්නාසුළුයි ඒක. ඒක බලාගෙන ඉන්න මිහිරි. හරි ප්‍රිය උපදවනවා. ඒතර ඒ කරුණු පෙරදිග තිබුණු ඉතාම වටිනා දේවල්. දැන් බටහිර සංස්කෘතිය නම් නේද? අත දීමෙන් පිළිගැනීම සිද්ධ කරනවා. ඒතර පෙරදිග සංස්කෘතිය අපි දැන් තව ටිකක් ගිහි ආගන්තුක වතට යනවා. ඒක වෙනම පැත්තක් ගිහි ආගන්තුක සත්කාරය. ඒතර පැවිදි ආගන්තුක වතේදී අන්න ඒ විදිහට කටයුතු කරන්න ඕන. ඒක ක්‍රමයක් තිබෙනවා. ඒතර ආගන්තුක භික්ෂුවත් ඔහුගේ කාර්යභාරය තමයි ඒ ආපු තැන පිළිවෙලට ඒ ගෞරව නමස්කාර කරලා වැඩිහිටි හාමුදුරුවමක් නේද? ඒ දේවල් කරලා ඉන්න අනතුරු Tamanට පවරන කුටියේ තව කෙනෙක් ඉන්නවද කියලා හොඳට සෝදිසි කරලා තමයි කුටියට ප්‍රවේශ වෙන්නේ. ඒ කුටිය නිසිලෙස පිරිසිදුව පිළිවෙලට ක්‍රමානුකූලව තබා ගැනීම ඉතාම වැදගත්. කුටියක් පවරනවා නම් ඒක ඉතාම පිරිසිදුව පිළිවෙල. ඒතර ආගන්තුක භික්ෂුවත් ඒ පන්සලේ අනිත් අයට ප්‍රිය උපදවන පරිදි වාසය කිරීම හරි වැදගත්. මොකද එහෙම වුණොත් තමයි අනිත් අයටත් ඒ කටයුතු කරගෙන යන්න පහසුවක් නේද? පහසුවක් ලැබෙන්නේ. එහෙම පහසුවක් නොලැබුණොත් ඒ කටයුතු නිසෙස කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම නොවුනොත්. ඒ නිසා අනිවාර්යෙන්ම කළ යුතු කාරණයක් තමයි වැදගත්ම දේ මේ ආගන්තුක වතේදී ආරාමික සම්ප්‍රදායේ ආගන්තුක භික්ෂුව ගෞරවපූර්වස්වර සහිතව පිළිගන්න ඕන. ගෞරවපූර්වස්වර සහිතව පිළිගැනීම හරි වැදගත්. ඒක කරන්න ඕන. ගිහි ආගන්තුක සත්කාරය ගත්තොත් ඒකට පන්සල බලපෑව. අර මම පෙර සඳහන් කරා වගේ දුවේ පුතේ නේද? පන්සල තමයි අපේ සිරිත් විරිත්වල පදනම. ගමේ මිනිස්සු පන්සලේ හාමුදුරුවෝ අනුගමනය කළා. පන්සලේ හාමුදුරුවෝ අනුගමනය කරන ක්‍රියාමාර්ග දැක්කා. ඒ දැකලා තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගත්තා. මොකද ගමේ පන්සල තමයි පරමාදර්ශී තැන උනේ. අධ්‍යාපන කේන්ද්‍රය උනේ. ඒතර අධ්‍යාපනය කියන්නේ පොතපතේ දැනුම විතරක් නෙමෙයි. විශේෂයෙන්ම චාරිත්‍ර වාරිත්‍ර පොතේ ලියලා උගන්වන්න බෑ. නේද? සිරිත් විරිත් පොතේ ලියලා උගන්වන්න බෑ. ඒක පුහුණුවෙන් ඉගෙන ගන්න. අපි යමක් කරලා ඒ දැකලා කරපු දේවල් දැකලා අත්දැකීම තුලින් තමයි ඉගෙන ගන්න. ඒතර අන්නේ අත්දැකීම තුලින් ඉගෙන ගැනීම කියන කාරණේ මේ ගිහි ආගන්තුක සත්කාර. ගිහි අය මේකෙන් නැතේ පන්සලේ. බුද්ධහම ලැබීමත් එක්ක පන්සලේ. මොකද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආගන්තුක වතක් විනී තිබුණා. ඒ වතට අනුව හාමුදුරුවරු අලුතෙන් වඩින හාමුදුරමක් අන්‍ය තැනක ඉඳලා පැමිණෙන හාමුදුරමක් පිළිගන්න විදිය දැක්කා. ඒ ගරු සත්කාර දක්වන විදිය, වතාවත් කරන විදිය. අන්න ඒ අනුව ගිහි අය තමන්ගේ නිවෙස් වලට පැමිණෙන ආගන්තුකයන්. ඒක ඥාතීන් වෙන්න පුළුවන්. නේද? වෙනත් ගැමියන් වෙන්න පුළුවන්. තමන්ගේ අසල්වාසීන් වෙන්න පුළුවන්. නේද? ඒක දුර බැහැර ඉඳලා එන ඒ අය පිළිගැනීම තිබුණා. අපේ ගම්මානවල නම් ඉස්සර මොකද අද වගේ ප්‍රවාහණය දියුණුනේ නෑ අතීතේ. ඉතාම වෙහෙසකර ගමනක්. දැන් රුහුණු රටේ කෙනෙක් අනුරාධපුර පිහිටි රටේ තමන්ගේ නිවස් ඥාති නිවසකට හෝ තැනකට යනකොට ඒක ඉතාම දීර්ඝ පාගමනි නේද? දීර්ඝ මාර්ග ඔස්සේ නේද? විශාල මාර්ගෝපකරණ ප්‍රමාණයක් අරගෙන තමයි මේ ගමන යන්නේ. ඒ යනකොට ඒ ගමන හරි වෙහෙසකරයි. ඒක දවසකින් දෙකකින් යන ගමනක් නෙමෙයි. දවස් දින ගණනාවක් ගත කරලා නේද? යන ගමනක්. ඒතර මේ ගමනේදී
ඒ ගමන යන අයට සැලකීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ ගමන් වෙහෙස ඉතාම විඩා කරයි. අද වගේ ඉතා පහසුවෙන් පැයෙන් දෙකෙන් ළඟා වෙන්න පුළුවන් විදිය නෙමෙයි. ඒතර මේ මාර්ගත් හරි දුෂ්කරයි. ඒත් එක්කම ගිරි දුර්ග, ජල දුර්ග ආදී විදිහට දුර්ග මාර්ග පහු කරමින් වෙහෙස කර වනබද ප්‍රදේශවල බියකරු මාර්ගවල ගමන් කරමින් එන ගමනක ඒ ආගන්තුකයින්ට මගීන්ට ඒ සැලකීම. ඒතර ගිහි ආගන්තුක වතත් පන්සල ආශ්‍රයෙන් ගොඩ නැගුණා. පන්සලේ ක්‍රමයි. දැන් ගිහි ගෙදරකට කට්ටිය කවුරු හරි එනවනම් නේද? වැඩි හිටියා එනන් ඉන්නේ ඉස්සරහට ගිහිල්ලා වැඳලා නෑදෑ වැඩි හිටි නෑදෑයෝ වගේ නම් ඉන්නේ කුඩා දරුවෝ හිම වැඳලා පිළිගන්න. වැඩි සාමාන්‍ය අය න සමාන මට්ටමේ අය නේද? ආයිබෝවන් කියලා නේද? නේද? ඒ විදිහට පිළිගන්න. ඒතර අපේ සිංහල සම්ප්‍රදාය තෙරුවන් සරණයි කියලා පිළිගන්න. ඒව අද අපි ගොඩක් දුරස් වෙලා තිබෙනවා. අපි ඉස්සර තෙරුවන් සරණයි කියලා පිළිගැනීම ඉතාම සමාජ සම්මතයක් තිබුණා. අද ගොඩක් අයට ලැජ්ජාවට කාරණයක් නේද? තෙරුවන් සරණයි කියලා කියන්නේ නේද? තෙරුවන් සරණයි කියලා පිළිගන්න ඒක ලැජ්ජාවට කාරණයක්. දැන් බටහිර ක්‍රමේන සිප වැළඳගෙන පිළිගන්න. අත්වැල් බැඳගෙන පිළිගන්න. ඒකෙත් වැරදක් නැහැ. කොහොම වුණත් ගිහි අයටනේ. හැබැයි බෞද්ධ සම්ප්‍රදාය අපේ සිංහල සමාජ ක්‍රමයේ තිබුණා ඊට වඩා වෙනස් වූ ගෞරවාන්විත පිළිගැනීමක්. ඒ තමයි කුඩා අය නම් ගිහිල්ලා වැඳලා පිළිගන්න. වැඩි හිටිය අය වගේ නම් එන්නේ. තමන්ගේ දෙමව්පියන් දුර බැහැර ඉඳලා එනවා නම් වැඳලා පිළිගන්න. නේද? වැඩි හිටි ඥාතීන් නම් එන්නේ වැඳලා පිළිගන්න. ඒත් එක්කම සමාන මට්ටමේ අය නම් ඉන්න ආයිබෝවන් කියලා නේද? තෙරුවන් සරණයි කියලා පිළිගන්න. නේද? ඒ දොර විවෘත කරලා තිබුණා. අපේ ගැමි ගෙවල් වලට ආවොත් එහෙම වතුර විදුරුවක් නොබියන්නේ නැහැ කවුරුත් නේද? වතුර විදුරුවකින් හරි සංග්‍රහ කරනවා. ඒතකොට ගම් ගෙදරට කෙනෙක් ආවම ඔහු දුර බැහැර නම් එන්නේ ඔහුගේ ගමන් මළු ආදී අරගෙන ඒව පැත්තකින් තියලා විඩා නිවා ගන්න වාඩි වෙන්න තියලා නේද? ඊට පස්සේ පැණි බුලති මුලින් බුලතින් තමයි සංග්‍රහ කරන්නේ. ගිහි ගෙවල් වල පළවෙනි බුලතිය. බත බුලතින් කියන්නේ බුලතිය. බුලතින් සංග්‍රහය. බුලත් දීලා තමයි පිළිගන්නේ. බුලතින් සංග්‍රහය. ඒක බුලතින් තමයි පළවෙනිම සංග්‍රහ කරන්නේ. ඒක බුලත් ආදී පිළිගන්නවල ඒ සංග්‍රහය කරනවා. බුලත හරි වැදගත්. මොකද මංගල සම්මත දෙයක්. අපි කෙනෙක් පිළිගන්නකොට ගෞරව කරනකොට පිළිගන්න දෙයක් බුලත්. ඒත් අපේ ගැමි ගෙවල් වල මේ බුලත් හෙප්පුවක් තිබුණා නේද? ඒ හෙප්පුව පිළිගන්නලා තමයි කටයුතු ආරම්භ කරන්නේ. ඊට පස්සේ පැන් පිළිගන්නවා. පැන් පිළිගන්නලා කහට ආදී පාන වර්ග පිළිගන්නවා. ගම්වල නම් ඉස්සර බෑවර ආදී දේවල් දෙනවා. ඊට පස්සේ ආහාර බත බුලතින් ලෑස්ති කරලා ඒ දේවල් පිළිගන්න. දවස් කිහිපයක් අතර වෙන්න ආපු කෙනෙක් නම් කුටියක් ආදී කාමරයක් නේද? ඒ ආදී දේවල් ලබා දෙනවා. ලබා දීලා පහසුකම් සපයන වැසිකිලි කැසිකිලි තියෙන තැන් පෙන්වා දෙනවා. මේ පන්සලේ ක්‍රමය. ඒතර ආගන්තුක කෙනාට සලකන ක්‍රමයක් තිබුණා. ඒතර ගිහි ගෙදරට ගිහපු ආගන්තුක කෙනා ඊට උචිත පරිදි නේද? ඒ නිවසේ චාරිත්‍ර ධර්ම අඳුරගෙන ඊට ගැළපෙන පරිදි නේද? කටයුතු කරනවා. එතකොට ආචාර සමාචාර භාවය ශික්ෂිත භව නේද? ඒව හරි වැදගත් වුණා. ඉතින් අනිවාර්යෙන් ඉවසීම කියන එක හරි වැදගත් ආගන්තුක සත්කාරයේ. ආගන්තුකයාගේ වැරදක් වෙනකොට ඉවසන්න පුරුදු වෙන්න ඕන. එතකොට නිවසකට ගියාම හිදි පොඩි අඩුපාඩුවක් සිදු ඒව ඉවසන්න. ඉතින් ඉවසීම හරි වැදගත් මානව ධර්මවලදී මේ ආගන්තුක සත්කාරයේදී හරි වැදගත් කාරණයක්. ඉවසීම කියන කාරණය. ඉවසීම අනිවාර්යෙන් මිනිස්සුල තියෙන්න ඕන දෙයක්. නේද? එතකොට මෙන්න මේ විදිහට ඒ ආචාර සමාචාර පද්ධතිය ගොඩනැගිලා තියෙනවා. ඒතර ආචාර සමාචාර විදි ආයිබෝවන් කියන්න පුළුවන්, බැඳලා පිළිගන්න පුළුවන් නේද? එතකොට අත්ල බැඳ පිළිගන්න පුළුවන්. මේ විවිධ විදිහට. ඒතර ආචාර සමාචාර විදියකින් කෙනෙක්ට ගෞරවය හිමි වෙන්න ඕන නේද? ඒ ගෞරවයනේ දක්වන්නේ. ගෞරවය දැන වෙන පරිදි ඒ දේ සිද්ධ වෙන්න ඕන. ඒක ගෞරවය හරි වැදගත්. පුද්ගලයෙක්ගේ පැවැත්මට නේද? ගෞරවය කියන එක ඕන අත්‍යවශ්‍ය දෙයක්. ඒතර ඒ ගෞරවයෙන් තොරව යමක් සිද්ධ වෙන්න බෑ. ඒතර අගෞරවයක් නේ. ඒතර ගෞරවය හරි වැදගත්. ඒත් එක්කම ආගන්තුකනේ සංග්‍රහ කරනකොට බත බුලතින් සංග්‍රහ කරනවා. ඒත් එක්කම ආහාර පාන නේද? විවිධ විදිහට. එතකොට සාමාන්‍යයෙන් ගෙදරකට යනකොට ආගන්තුකයෙක් වුණත් හිස්සතින් යෑමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. යනකොට මොන හරි දෙයක් අරගෙන යන්නේ.
නේද? හිස් අතින් යෑමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. විශේෂ අපේ ගම්මානවල නම් ඒ තමන්ගේ අස්වැන්නින් කොටසක් බීවවන කෙනෙක් බී නැත්නම් හාල් නේද? එහෙම නැත්නම් හේන් ගොවිතැන් කරන කෙනෙක් ඒ හේන් ගොවිතැනේ භෝග කටසොර භෝග වගේ මුං මිනේරි ආදී දේවල් නේද? ඒත් එකම විශේෂ ඵලදාවක් තියෙනවා. ඒ වගේ දේවල්. ඒ වගේ සරල දෙයක්. විශාල විචූර්ණ දේවල් නෙමෙයි. ඒ ගැමියන්ගේ ජීවිතය තුළ ඒ ගැමියන්ගේ තමන්ගේ දිනදා ජීවිතේට අත්‍යවශ්‍ය වෙන ඒ ජීවිතේ පරිභෝග කරන පරිභෝජනය කරන දේවල්. ඒ දේවල් ටිකක් මොනවා හරි අරන් යනවා ආගන්තුකයෙක් නිවසකට යනකොට. ඒත් එක මේ නිවසින් කෙනෙක් නිවසේ අය තමන්ට තියෙන උපරිමයෙන් සංග්‍රහ කරනවා. අන්න ඒක හරි වැදගත්. උපරිමයෙන් සංග්‍රහ කිරීම. ඒක හොඳ ගුණයක්. උපරිමයෙන් සංග්‍රහ කරනවා. උපරිමයෙන් සංග්‍රහ කර. ඒ උපරිමයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ එයාගේ අවශ්‍ය පහසුකම් ආදී දේවල් බලලා තමන්ට තියෙන උපරිමයෙන් හොඳම විදිහට සංග්‍රහ කරනවා. අපේ මිනිසුන් ගැමියන් තිබෙන හරි සතුටට කාරණයක් තමයි තමන්ට පුළුවන් උපරිමයෙන් හොඳට සංග්‍රහ කරන්න උත්සාහ කරන. ඒකේ විශාල සතුටක් තෘප්තියක් ලබනවා. ගැමියෝ අදටත් තියෙන දෙයක් තමයි හොඳටම එන ආගන්තුකයන්ට හොඳටම සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන. ඒ සංග්‍රහය ඒ භුක්ති විඳිනකොට ඒක විශාල සතුටක්, ප්‍රීතියක්. ඒක තමයි හැමෝට ප්‍රීතියක් ලබනවා. ප්‍රීතිය ආගන්තුකයන්ට ප්‍රීතියක් ලබනවා. මොකද අනිතයට ආහාර පාන දීලා ඒ තුලින් ඒ සතුටටපත් වෙනකොට ඒකෙන් තමන් ප්‍රීතියක් උපදවා ගන්න. ඒක හොඳින්ම සංග්‍රහ කරන්න තමයි අපේ සම්ප්‍රදායේ මිනිසු බලාපොරොත්තු වෙන්නේ. තියෙන උපරිමයෙන් හොඳම දේ ලබා දෙන්න කටයුතු කරේ පන්සල් සම්ප්‍රදාය. ඒතර ඒක ලැබුණේ අපේ පන්සලෙන්. පන්සල ඉගෙන ගත්ත දේ ඒක ආගන්තුක වත පන්සලෙන් ඉගෙන ගත්ත ගිහියෝ ඒ දේවල් කරා. ඒතර ආචාර සමාචාර විදි ආගන්තුක සංග්‍රහ ආදී දේවල් සිද්ධ වුණා. එහෙමනම් දරුවනි බලමු මේ පාඩමට අදාළව අපිට අභ්‍යාස ප්‍රශ්න කොයි විදිහට ලැබෙන්නේ කියලා. මේ ආගන්තුක සත්කාරයට අදාළ. ආගන්තුක සත්කාරයට අදාළව ගත්තොත් දරුවනි මේ ප්‍රශ්නේ ඔබ සටහන් කරගන්න. සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය සඳහා බුදුදහම බලපා ඇති ආකාරය පැහැදිලි කර. සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය සඳහා බුදුදහම බලපා ඇති ආකාරය පැහැදිලි කරා. ඒක සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය කොයි විදිහට සිද්ධ වෙන්නේ? ඒකට බුදුදහම කොහොමද බලපාලා තියෙන්නේ? මේ ප්‍රශ්නේ පිළිතුරු ලියනකොට දරුවනේ ඔබ සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය ඉහළ මට්ටමක පවතින බව ඔබ සඳහන් කරන්න ඕන. ඒක ඉහළ මට්ටමක පවතිනවා කියන්නේ. කොයි වගේ මට්ටමකද? අපේ ආසියාතික රටවල් වල විශේෂයෙන්ම මේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළින් අගය කරා. එතකොට මේ ආගන්තුකයින්ට සත්කාර කරනකොට එය ජනතාව විසින් තමන්ගේ උපරිමයෙන් සිද්ධ කරපු කාර්යයක් බවට පත් වුණා. එතකොට දරුවනේ මේ ප්‍රශ්නේ පිළිතුරු ලියනකොට ඔබට පුළුවන් සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය ඉහළ ඇගීම පවතින බව දක්වීම ඉහළ ඇගීම ඒක හොඳ පුහුණුවක් ලබනවා. ඒත් එක්කම ඒ සිංහල ජන සමාජ ආගන්තුක සත්කාරය පිළිබඳව රොබර්ට් නොක්ස් වගේ විදේශිකයන් පවා එය අගය කරලා තියෙන බව ඔබ සඳහන් කරන්න ඕන. ඒ ඊටාම වැදගත් වෙනවා. එතකොට බටහිර කෙනෙක්ට තමයි අපේ ආගන්තුක සත්කාරය වටනගම් පෙක්කොද බටහිර අය ලංකාවේ ජනතාවගේ මේ සිංහල ජනතාවගේ ආගන්තුක සත්කාරය ඉහළින්ම තිබුණු බව දක්වලා තිබෙනවා තමන්ගේ පොතපතෙහි. එයාගේ වාර්තාවල නේද? දිනපොත්වල. එතකොට ඒ දක්වලා තිබෙන කාරණා වලින් පේන බුදුදහම කොහොමද බලපෑවේ? බුදුදහම කොහොමද බලපෑවේ? ආගන්තුක වත. මොකද අපි විනය පිටකේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට ආගන්තුක වත. වතක් ඒක. වතාවතක් නේද? අන්නේ ආගන්තුක වත තමයි සිංහල ආගන්තුක සත්කාරයට බලපන. ආගන්තුක වත ආගන්තුක සත්කාර. සත්කාර. එතකොට ආගන්තුක සත්කාරය තමයි ලංකාවේ ඉහළින්ම ඉතාම අගය කරන්නේ නේද? එතකොට ආගන්තුක වත ඒක බලපෑව ආගන්තුක
සත්කාරය දක්වා. ඒතර අන්නේ කාරණේ පැහැදිලි කරන්න ඕනේ මේ ආගන්තුක වත කොහොමද ආගන්තුක සත්කාරය දක්වා දියුණු උනේ කියන එක. ඒතර මේ වගේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට සාමාන්‍යයෙන් ප්‍රායෝගික මේ කාරණා සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ආගන්තුක වත කොහොමද තිබුණේ? අපි සඳහන් කරා ආගන්තුක භික්ෂුවක් කෙනකොට මේ වැඩිමහල් බාල ආකාරය අනුව මේ වැඩිමහල් කෙනෙක් නම් එන්නේ පෙරමගට ගිහිල්ලා ඒ පාත්‍ර සිවුරු අරගෙන කැඳවගෙන ඇවිල්ලා ආසනයක් පිළියෙල කරලා ආසනයක් සකස් කරලා එහි වාඩා හිඳුවලා නේද? ඊට පස්සේ දැහැටි ගිලම්පස ආදිය පිළිගන්වලා නේද? වැසිකිලි කැසිකිලි තියෙන තැන් පෙන්වා දීලා ගෞරව නමස් වැඳලා නේද? හිම් පිළිගැනීමේ සම්ප්‍රදාය. ඒක ගිහි ගෙදරත් එහෙමයි. කෙනෙක් කෙනෙකුට පෙරමගට යනවා කියලා අපි කියන්නේ. නේද? පෙරමගට යනවා. හරි වැදගත්නේ පෙරමගට යනවා. යනකොටත් එහෙමයි. දැන් කෙනෙක් එනකොට පිළිගන්නවා වගේම තමයි යනකොට. ගේට්ටුව කඩුල්ල ළඟට යනවා. කඩුල් ළඟට එනකම් යනවා එක්කගෙන. ගිහිල්ලා ඔහු ගමන පිටත් කරලා යවන හොඳ ආරක්ෂා සහිතව යන්නේ කියලා ආයි නැවත එන්න හිතෙන තැනකට ගෙනියනවා නේද? දැන් ඒක එපා වෙන තැනකට නිමිල්. ඔහුට යම්කිසි පිළිගැනීමක් දීලා. කඩුල් ළඟට එක පන්සල් සම්ප්‍රදායෙත් එහෙම. හාමුදුරුවරු අලුතෙන් හාමුදුරුවමක් අහම මේ හාමුදුරු පිටත් වෙන පන්සලේ ගේට්ටුව ගාවට. දොරකඩ ගාවට. යනකම් එක්කයි යන්නේ. පැරණි සම්ප්‍රදාය පැරණි හාමුදුරුවන්ගේ සිරිත. එතකොට අන්න ඒ වගේ සිරිත් විරිත් ඒවා හරි වැදගත් දේවල්. ඒතර ආගන්තුකයෙක් ගියාමත් තව තැනකට ඒකපාරට මේ ප්‍රවේශ වෙන්නේ නැහැ කවුරු හරි පේන්න නැත්තම් නේද? ඒ දොර ළඟ ඉඳලා තට්ටු කරලා නාද කරලා උගුර පාදලා නේද? තමන් ආපු බව අංගවල සමහර අය ආවයින් පස්සේ ආවද කියලා දන්නේ නැහැ පැයක් විතර හිටින් ඉන්නවා. එතකොට එහෙම ස්වරූපයක් නැහැ. තමන් ආපු බව අංගවනවා. උගුර පාදන්න පුළුවන්, දොරට තට්ටු කරන්න පුළුවන්, සීනුවක් තියනවා නාද කරන්න පුළුවන් නේද? මේ විවිධ ක්‍රමවලින් ආපු බව දන්නේ ආචාර සමාචාර විදි. අන්න ඒ දේවල් මේ වගේ දේවල් ලියනකොට මේ පිළිතුරට ඔබ එකතු කරගන්න ඕන දරුවනේ. ඒත් එක්කම දුවේ පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය කොහොමද කියලා. ආගන්තුක සත්කාරය පුද්ගල සම්බන්ධතා යහපත් ලෙස පැවැත්වීමට හේතු වේ. විමසන්න. ආගන්තුක සත්කාරය පුද්ගල සම්බන්ධතා යහපත් ලෙස පැවැත්වීමට හේතු වෙනවා. ඒ කොයි විදිහටද? දැන් ආගන්තුක සත්කාරය තුලින් තමයි මානව සමාජයේ යහපැවැත්මක් ඇති කරගන්න පුළුවන්. මොකද අපි පෙර සඳහන් කරා මතක ඇති දරුවන්ට අපි තනිව ජීවත් වෙන පිරිසක් නොවේ. අපි කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා ජීවත් වෙන්නේ මේ නිසා කියන සත්‍යය නේද? ඒ කණ්ඩායමක් විදිහට එකට ජීවත් වෙනකොට අපි විශේෂයෙන්ම මානව සම්බන්ධතාවය හරි වැදගත්. එහිදී ආගන්තුක සත්කාරය තුලින් අපි තව තැනකට යනකොට ඔවුන්ගෙන් මේ සත්කාර සම්මාන ලබන්න හේතු වෙනවා. අපි හොඳින් මේ දේවල් කරොත්. ඒතර ඒ අයට ගමන් බිහිස අඩු වෙනවා. ඒ ගමනේ ප්‍රීතියක් ඇති වෙනවා නේද? විඩාබරමව නැතුව යනවා. ඒත් එක්කම මානව සම්බන්ධතා ශක්තිමත් වෙනවා. නෑකමක් නම් නෑකම ශක්තිමත් වෙනවා. මිත්‍රකමක් නම් මිත්‍රකම ශක්තිමත් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර කර ගැනීම නේද? ඒක හරි වැදගත් දෙයක්. ඒතකොට මෙන්න මේ කාරණා ඔබ මෙහිදී ආගන්තුක සත්කාරයේ පුද්ගල සම්බන්ධතාව යහපත් ලෙස පැවැත්වීමට කොයි විදිහටද හේතු වෙන්නේ කියන කාරණය ඔබ එහිදී ඉස්මතු කරන්න ඕන. එක හරි වැදගත්. ඒ ටික එකතු කරගන්න. ඊළඟ ප්‍රශ්නය අත්තිබලි සංකල්පය ආගන්තුක සත්කාරද සම්බන්ධ පෙන්නන්නේ. පංච බලි තියෙනනේ අපි බුදුහාමුදුරෝ දේශනා කරන යමක් ධනෙ උපයා ගන්නකොට බාහුව බල පරිචිතා නේද? බාහුව බලෙන් ධාර්මික උපයා ගන්නා ධනය පරිභෝජනය කරන්න. ඒක අපි කියනවා අත්ති බලි නේද? අතිති බලි, අත්ති බලි නේද? දැන් ධනයක් තිබීම. අත්ති සුඛ, අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අත්ති සුඛ කියලා කියන්නේ ධාර්මිකව උපයපු ධනයක් ඇතයි කියලා ලබන සතුට. ධාර්මික තුලා කූට, මාන කූට, කංශ කූට වගේ නේද? හොරට කිරන්නේ නැතුව, හොරට මනින්න නැතුව නේද? භාණ්ඩ මේ ඒ භාණ්ඩ වල තත්ත්වේ බාල කරන්නේ නැතුව නේද? ඊටාම ධාර්මිකව උපයපු ධනයක් තිබීම විතරක් ප්‍රමාණවත් උනේ නැහැ. ඒක භෝග සුඛ. අන්න භෝග සුඛ. භෝග සුඛ. මේ භෝග සුඛය
ධාර්මික උපයපු ධනය පරිභෝජනය කරන්න ඕන. ඒ පරිභෝජනය කරලා තමන් ඒ ධනයෙන් භුක්ති විඳින්න ඕන, සැප විඳින්න ඕන, ආහාර අනුභව කරන්න ඕන, පරිභෝජනය කරන්න ඕන. තම දරුවන්, තම අමුදරුවන්, බිරිඳ, තමන්ගේ දෙමව්පියන් ආදී පෝෂණය කරන්න ඕන නේද? ඒ භෝග සුඛයට තමයි අයිති වෙන්නේ නේද? අත්ති බලි, ඥාති බලි, පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි කියලා බලි පහක්. පංච බලි පවත්වන්න ඕන. පංච බලි. ඒ පංච බලි කියලා කියන්නේ නේද? අපි සංග්‍රහ කරන ක්‍රමවේද කීපයක්. ඒකෙදි අතිථි බලි, ආගන්තුක සත්කාරය, ආගන්තුකයින් සඳහා ඥාති බලි තියෙනවා නේද? ආගන්තුක සත්කාරය සඳහා තමන් උපයන ධනය වියදම් කරන්න ඕන. මොකද ඒ අය සතුටපත් කරන්න. ඒ අයට සංග්‍රහ කරන්න. ඥාති බලි වෙනම තියෙනවා. ඥාතීන්ට සංග්‍රහ කිරීමත් එක පැත්තක්. තමන්ගේ සමීප ඥාති ආදීන්ට සංග්‍රහ කිරීම. ඒතර අත්ති බලි, ඥාති බලි, පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි. දේවතා බලි දෙවියන්. රාජ බලි කියන්නේ රජුරුවන්ට අයබදු වගේ දේවල් නේද? ඒ වගේ නේද? ඉතින් පංච බලි සංකල්පේ මේ බලි සංකල්පේ විශේෂයෙන්ම ආගන්තුක සත්කාරයට විශේෂ තැන බුදුදහමේ දීලා තියෙනවා. බුදුහාමුදුර අනුදැන වදාarලා තියෙනවා මේ බලි පැවැත්විය යුතු බව නේද? මේ බලි කියලා කියන්නේ මේ සංග්‍රහයක් නේද? ඒ තමන්ගේ ධනෙන් අනිත්‍ය සතුටපත් කිරීම බුදුහාම අනුමත කරලා තියෙනවා බුදුහාමුදුර ධර්මයේ තුල. ඒතර මේ පංච බලි පවත්වන කෙනා තමයි නේද හොඳ භෝග සුඛයක් තියෙන්නේ. භෝගයේ සැපසේ භුක්ති විඳින කෙනෙක් බවට පත්. ඒතර ඒ කෙනා තමයි නේද අනන සුඛයට යන්නේ. අනන සුඛය තුලින් තමයි නේද? අත්ති බලි මේ අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛය දක්වා යන්නේ. ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවට මෙලෝ පරලෝ දෙකේ යහපතට මේ වැදගත් වෙන ධර්මයට අනුව මේ දල බුදුහාමුදුරු ගිහියට දක්වලා තිබෙනවා. ගිහියට විතරක් නෙමෙයි පැවිදියටත් හරි වැදගත් ආගන්තුක සත්කාරය. ඒ ගිහියට මේ පංච බලි පැවැත්ති. තමන් උපයන ධනයට අනුකූලව මේ දේවල් වියදම් කිරීම. ඒතර මේ සංකල්පයත් උපේ දරුවෝ පැහැදිලි කරන්න ඕන මේ ප්‍රශ්නේදී. එහෙනම් දරුවනේ අද අපි මේ සාකච්ඡා කරේ අපිට අද වෙන් වුණු පාඩමේ ආගන්තුක සත්කාරය පිළිබඳ සිරිත් විරිත් පිළිබඳව. එතකොට මේ ආගන්තුක සත්කාරය පිළිබඳ සිරිත් විරිත් පිළිබඳ සාකච්ඡා කරනකොට ආගන්තුක සත්කාරය පැරණි ඉන්දිය සමාජ උසස් තැනක් හිමි වුණා විශේෂයෙන්ම ආසියාවෙත්. ඒත් එකම ආගන්තුකයා කියලා කියන්නේ අන්‍ය තැනක ඉඳලා පැමිණෙන තැනත්තා. ආගන්තුක වතක් විසුන් වහන්සේලාට තියෙන ආගන්තුක වත අනුව තමයි ගිහි ආගන්තුක සත්කාරයේ ගොඩ නැගුණේ. ඒ ආගන්තුක සත්කාරයත් එක්ක බැඳිච්ච ආචාර සමාචාර විදිහක් තියෙනවා. ඒ ආගන්තුකින්ට කරන සංග්‍රහ ක්‍රම වේදයක් තිබෙනවා. මෙන්න මේ කාරණා අවබෝධ කරගෙන පෙළ පොතත් අපේ දරුවෝ කියවලා මෙන්න මේ ප්‍රශ්න තුනට පිළිතුරු ලියන්න ඕන. මොකද පළවෙනි ප්‍රශ්නේ සිංහල ජන සමාජයේ ආගන්තුක සත්කාරය සඳහා බුදුදහම බලපා ඇති ආකාරය පැහැදිලි කරන්න ඕන. ඊළඟට දෙවෙනි අභ්‍යාසය ආගන්තුක සත්කාරය පුද්ගල සම්බන්ධතා යහපත් ලෙස පැවැත්වීමට හේතු වෙන්නේ කොයි විදිහටද පෙන්වන්න. තුන්වෙනි එක අතිබලි සංකල්පය ආගන්තුක සත්කාරය අතර සම්බන්ධය පෙන්වා දෙයි. ඔන්න ඔය කාරණා තුන. ප්‍රශ්න තුනට දරුවෝ පිළිතුරු සපයන්න. එහෙනම් දරුවනේ අද අපි මේ පාඩම සාකච්ඡා කරා ආගන්තුක සත්කාරය පිළිබඳව. ඉදිරි පාඩමකින් අපි හමු වෙමු. අපේ දරුවන්ට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.